නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන මොහොත. ඒ සතිපතා පවත්වාගෙන යන වැඩසටහනක් වශයෙන් කවුරුත් මේකට බොහොම සදහසිතින් යුක්තව සම්බන්ධ වෙන්නේ. පින්නතුනි බුද්ධ ශාසනයක් කියන එක මේ ලෝකේ අපිට ලැබෙන්නේ ඊටාම දුර්ලභ කාරණාවක් හැටියට. ඒ බුද්ධෝත්පාද කාලයක මනුස්ස ජීවිතයක් හිතන්නට පුළුවන් මනසක් මේව ඊටාම දුර්ලභ කාරණාවක්. මනුස්ස ජීවිතය ගැන වුණත් කනකස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ කියලා කියනකොට එච්චර දුර්ලභ මනුස්ස දිවියක අපිට හිතන්න පුළුවන් මනසකුත් ඇතිව බුද්ධෝත්පාද කාලයකුත් ලැබෙනවා කියන එක බොහොම ලේසියෙන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒ හින්දා බුද්ධෝත්පාද කාලයක අපිට වෙනද අහන්නට නොලැබෙන විශේෂිත වූ දේවල් වෙන කාලයන්හි අපේ සවන්නට නොවැටෙන දේවල් නොදකිය හැකි දේවල් දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලාගේ සත්පුරුෂ ධර්මය අහන්නට පුළුවන්. ඒ සත්පුරුෂ උත්තමයන් වහන්සේලා පිළිබඳව සිහිපත් කරමින් වන්දනාමාන කර ගැනීමට අවශ්‍ය දේවල් ලෝකෙ තුල තියෙනවා. ඉතින් ඒ නිසා ලෞකික වශයෙන් කුසල පූර්ණ ජීවිතයක් ඇති කර ගන්නවා වගේම ලෝකෝත්තර වශයෙන් ප්‍රතිපදාවක් පූර්ණේ කරගෙන නිවනින් සැනසීම පිණිස අපි උත්සාහවත් විය යුතු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ නමකගේ ඒකායන පරමාර්ථය බවට පත් වෙන්නේ ලෝකෙටම නොපෙනෙන යථාර්ථයක් පෙන්වා දීම. සාමාන්‍ය ලෝකයාගේ මනෝභාවයන්ට හසු නොවන නමුත් ඍජුවම දුකෙහි ඉපැත්ම පිණිස දුකෙහි පැවැත්ම පිණිස බලපවත්වන ඒ කාරණාවන් ලෝකයට විවර කොට දැක්වීම තමයි බුදු පියාණන් වහන්සේ නමක් සිදු කරන්නේ. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ කාරණාවන් පිළිබඳව නොඑක් පරියායන්ගෙන් නොඑක් ආකාරයට දේශනා කරන්නට යෙදුණා. අද දවසේදීත් අපි මේ කාල සීමාව තුළ සාකච්ඡාවට භාජනය කරන්නට කියලා බලාපොරොත්තු වෙන්නේ මීට පෙරත් අපි කතා කරලා තියෙන සූත්‍ර දේශනාවක එක කොටසක්. අපි මීට පෙර සාකච්ඡා කළා ද්වේතානුපස්සනා සූත්‍රය සංයුක්ත නිකායේ. සංයුත්ත නිකායේ කුද්දක නිකායේ දකින්නට පුළුවන් ද්වේතානුපස්සනා සූත්‍රය සුත්ත නිපාතේහි තමයි තියෙන්නේ. ඒ ද්වේතානුපස්සනා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ද්වයතාවයන් පිළිබඳව දෙකක් පවතින ධර්මයන් පිළිබඳව නැතිනම් කෙලවරවල් දෙකක් පිළිබඳව එකක් ලිහෙන පැත්ත සහ තව එකක් ගැට ගැහෙන පැත්ත පිළිබඳව පෙන්වලා දෙනවා. ඒකෙදි අපි මීට පෙර පරයයන් කිහිපයක් කතා කරලා තියෙනවා. ඉන් තවත් එක් පරයයක් තමයි අද අපි මේ විදිහට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. යංකින්චි දුක්ඛං සම්භෝති සබ්බං සංඛාර පච්චය. ලෝකේ යම්කිසි දුකක් කියලා දෙයක් හටගන්නවා නම් ඒ දුකයි කියලා හටගන්න දේ සියලුම දේ සංඛාර පච්චය සංඛාර ප්‍රත්‍යයෙන් හටගන්න දේවල්. මෙන්න මේ සංඛාර ප්‍රත්‍යයෙන් දුක කියන දේ හටගන්නවයි කියන එක අයමේකානුපස්සනා මේක එක අනුපස්සනාවක්. සංඛාරානත්වේව අශේෂ විරාග නිරෝධා නත්ති දුක්ඛස්ස සම්භවෝ සංඛාරයාගේ නිර්වශේෂ නිරෝධයෙන් දුකෙහි සම්භවය නැවත හට ගැනීම කියන කාරණාව නැති කිරීමක් සිද්ධ වෙනවා. මේක තමයි දෙවෙනි අනුපස්සනාව. එතකොට යම් දුකක් හටගත්තා නම් ලෝකේ ඒ දුක හට ගැනීම කියන දේ සිද්ධ වුණේ සංඛාර ප්‍රත්‍යයෙන් යයි කියලා දැනගන්න දේත් ඒ වගේම සංඛාරයන්ගේ නිර්වශේෂ නිරෝධයෙන් ඒ දුකෙහි හට ගැනීමක් වෙන්නේ නැහැ කියලා දකින්න එකත්
මෙන්න මේ කාරණා දෙකක් තියෙනවා. අනුපස්සනාවක් කියලා කියන්නේ නුවණින් මෙනෙහි කළ යුතු, නුවණින් අත්දැකිය යුතු, නුවණින් ප්‍රත්‍යක්ෂ කරගත යුතු දෙයක් තමයි අනුපස්සනාවක් කියලා කියන්නේ. එතකොට ඒක ප්‍රඥාව හා සංප්‍රයුක්තයි. කායේ කායානුපස්සනා කිව්වහම කයෙහි කය අනුව බලමින් වාසය කිරීම තමයි. හැබැයි අනුපස්සනාවක් වෙන්නේ එතනදී අනුපස්සති කියන වචනේ යෙදෙන්නේ ප්‍රඥාව හා සංප්‍රයුක්තව දකින අවස්ථාවකදී. ඒ කියන්නේ නුවණින් දකිනවා කියන තැනකදී. මේ ද්වේතානුපස්සනාව කියලා කියන්නේ කාරණා දෙකක පැවැත්ම පිළිබඳව නැතිනම් නොපැවැත්ම පිළිබඳව දකින දර්ශනයට කියනවා ඇති බව සහ නැති බව කියන කාරණා දෙක පිළිබඳව මානසිකාරය කිරීම නැතිනම් පවත්නා නුවණට කියනවා ද්වේතානුපස්සනාවක් කියලා. එතකොට සංස්කාර ධර්මයන් නිසා දුකෙහි හට ගැනීම, දුකෙහි ඇතිවීමත් සංස්කාරයන්ගේ නිර්වශේෂ නිරෝධයෙන් දුක කියන දේ නොහට ගැනීමත් හමු නොවීමත් මේක තමයි අනුපස්සනා දෙක. එතකොට ලෝකේ යංකින්චි දුක්ඛං සම්භෝති යම්ම දුකක් හට ගන්නවා නම් ඒ හටගන්නා වූ දුක සබ්බං සංඛාරපච්චයා ඒ සියලුම දුක සංස්කාර ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක්. ඒ වගේම සංඛාරාණං නිරෝධේන නත්ති දුක්ඛස්ස සම්භවෝ සංස්කාර ධර්මයන්ගේ නිරෝධයෙන් ඒ දුකෙහි හට ගැනීමක් වන්නේ නැහැ. ඒතමාදීනවං ඤත්වා දුක්ඛං සංඛාරපච්චයා සබ්බ සංඛාර සමතා සංඥාය උපරෝධනා ඒවං දුක්ඛක්ඛයෝ හෝති ඒතඤ්ඤත්වා යථා තතං සම්මදස්සා වේදගුණෝ සම්මදඤ්ඤා පණ්ඩිතා සම්මදඤ්ඤාය පණ්ඩිතා අභිභුය්‍ය මාර සංයෝගං නාගච්ඡanti පුනබ්භවಂತಿ කියලා භාග්‍යතුන් වහන්සේ බොහොම ලස්සන ගාථා තුනකින් මේ කාරණාව පිළිබඳව පැහැදිලි කරලා දක්වනවා. මේ දුක පිළිබඳව දකින කෙනා සියලු සංස්කාර ප්‍රත්‍යයෙන් ඇයි හටගන්නේ කියලා දුක්ඛ ලක්ෂණය අවබෝධ කරගන්න කෙනා සබ්බ සංඛාර සමතා සංඥාය උපරෝධනා සියලු සංස්කාරයන්ගේ සමතෙන් සංඥාය උපරෝධනා සංඥාවගේ උපරෝධණයෙන් ඒ කියන්නේ සංඥාවගේ වැළැක්වීමෙන් සංඥාවගේ නැති කිරීමෙන් ඒවං දුක්ඛක්ඛයෝ හෝති ඒතං ඤත්වා යථා තතං අන්න ඒ විදිහට තමයි මේ දුක කියන දේ ක්ෂය කරන්නේ කුමක් නිසාද ඤත්වා යථා තතං යම්සේ පවතිනක් තියෙනවා නම් ඒ දේ එසේම අවිපරීත කොට මනවින් අවබෝධ කරගෙන ඒවන් දුක්ඛක්ඛයෝ හෝති දුකේ නැති කිරීම සිද්ධ කරනවා. සම්මද්දසා වේදගුණෝ සම්මදඤ්ඤාය පණ්ඩිතා ඒ සම්‍යක් දර්ශන ඇති සම්‍යක් ඥාන ඇති ඒ උත්තමයෝ අභිභුය්‍ය මාර සංයෝගං නාගච්ඡanti පුනබ්භවං ඒ මාර සංයෝගය මැඩපවත්තලා නාගච්ඡanti පුනබ්භවං පුනර්භවයේ පිණිස පැමිණීමක් සිද්ධ කරන්නේ නැහැ. එතකොට මේ කොට්ටහසේ තුල ලෝකේ යම් දුකක් පවතිනවා නම් ඒ දුක සබ්බං සංඛාරපච්චයා කියන තැනින් අපිට පෙන්වා දුන්නා. සියලු දෙයක් යම්කිසි දුකක් යම්කිසි දෙයක් තියෙනවා නම් ඒ හැම දෙයක්ම සංස්කාරයන් ප්‍රත්‍ය කොට පවතින ධර්මය. එතකොට එහෙම නැතිනම් ඒ හට ගැනීම කියන දේ සංස්කාර ප්‍රත්‍යයෙන් සිදුවන දෙයක්. සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියලා දේශනා කරන බුදුරජාණන් වහන්සේම සබ්බේ සත්තා සංඛාරට්ඨිතිකා කියලා දේශනා කරනවා. සරියුත්තරුන් වහන්සේ ඒ පිළිබඳව සංගීති සූත්‍රය තුල පවා පැහැදිලි කරලා තියෙනවා සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියන දෙයට අනුරූපවම සබ්බේ සත්තා සංඛාරට්ඨිතිකා කියලා. සියලු සත්වයෝ සංස්කාරය නිසා සිටින්නෝය. එහෙම නැතිනම් සියලු සත්වයෝ සංස්කාරයන් ස්ථිතිය කොට පැවැත්ම කොට පවතිනවා කියන කාරණය. එතකොට මේ සංස්කාර කියන මේ වචනය ඊටාම ප්‍රභේදගත ඒ වගේම අපිට විවිධ අර්ථයන්හි පාවිච්චි කරන්නට පුළුවන් විවිධ තැන්වල විවිධ ලක්ෂණ විදිහට බෙදා දක්වන්නට පුළුවන් අර්ථයක යෙදෙන දෙයක් තමයි සංස්කාරය කියලා කියන්නේ. ඒ සංස්කාර ස්කන්ධය කියලා අපි ස්කන්ධයක් විදිහට වෙනම කතා කරනවා. ඒ වගේම සියලු
චෛතසික ධර්මයන්ට අයත් කොට අපි සංස්කාර ස්කන්ධය කතා කරනවා. ඒ වගේම මානසිකාරාදී ප්‍රධාන චෛතසිකයන්ගෙන් සංස්කාරය කියන දේ ඇතැම් වෙලාවට නියෝජනය වෙනවා. මේ විදිහට සංස්කාරයන් පිළිබඳව පුඤ්ඤ අපුඤ්ඤ ආනෙජ්ජාභී වශයෙන් සංස්කාරයන් කතා කරන්න පුළුවන්කම තියෙනවා. කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර ආදී ලෙස සංස්කාර ධර්මයන් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපිට සංස්කාරයන් නොඑක් බෙදීම් වලට ලක් කරලා නොඑක් ආකාරයට සංකත සංකාර, අபிසංකත සංකාර, අபிසංකරණක සංකාර, පයෝගාභි සංකාර ආදී ලෙස තවත් නොඑක් ප්‍රභේදයන්ගෙන් සංස්කාරය පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් සංස්කාරය ගැන මේ සමස්තයක් කාරණාවන්ට බෙදා දැක්වීමට ගියොත් අපිට ඒ සඳහාම බෙදා දැක්වීම සඳහාම ලොකු කාලයක් ගත කරන්නට, කාලයක් කැප කරන්නට සිද්ධ වෙනවා. එහෙනම් පොදු ලක්ෂණ ටිකක් මත පිහිටලා අපි සංස්කාරය කියන එක පිළිබඳව කතා කරන්නට හදන්නේ. සබ්බේ සංඛාරා අනිච්චාති. සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය දැක්කොත් ඒ කෙනා දුකෙන් මිදෙනවා. යදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ කියලානේ. ඒකට දුකෙන් අත මිදීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි සබ්බ සංඛාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ. එතකොට සියලු සංස්කාර සමතය තෘෂ්ණාදී උපදීන්ගේ දුරු කිරීම කියන දේත් ප්‍රධාන ලෙසම ධර්මයේ තුල කතා කරන දෙයක්. සබ්බ සංස්කාර සමතය සියලු සංස්කාරයන්ගේ සමතයකට ලක් කිරීම, දුරු කිරීම කියන එක. සංස්කාරය කියන එකේදී ප්‍රධාන ලෙසම අපි ගන්න අර්ථයක් තමයි සංස්කරණ ලක්ෂණය. එහෙමත් නැතිනම් රැස්කොට තබා ගන්නා බව, එකතුවක් විදිහට පවත්නා බව, සාමූහික අර්ථයක්. මේ විදිහට තමයි සංස්කාරය කියන දෙෙහි අර්ථය පිළිබඳව අපි සමස්තයක් විදිහට ගන්නෙ. යංකින්චි දුක්ඛං සම්භූති සබ්බං සංඛාරපච්චය. යම්කිසි දුකක හට ගැනීමක් තියෙනවා නම් ඒ දුකේ හට ගැනීම ඕනම ආකාරයකින් කතා කරනවා නම් සංස්කාරයක් හේතු කරගෙනයි පවතින්නේ. ඒ දුකේ පැවැත්ම සංස්කාරය හේතු කරගෙන පවතිනවා කියලා කිව්වේ. සංස්කාර ප්‍රත්‍යේනොයි දුකේ හට ගැනීම වෙන්නේ කියලා කිව්වේ. සංස්කාරය කියන දේ රැස් කර ගැනීම නම් රැස් කරගන්නා හැම තැනකින්ම දුක කියන දේ උපදවන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ලෝකයේ තුල හේතු නිසා හටගත්ත සියලුම ධර්මයන් සංස්කාර ධර්මයන් ලෙස හඳුන්වනවා. එතකොට මේ සංස්කාර ධර්මයන්ම දුක්ඛ ධර්මයන්. සංකත සංඛාරයයි කියලා හඳුන්වන්නේ ලෝකයේ තුල යම් කිසි දෙයක් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා නම් අන්න ඒ ධර්මයන් සංකත සංඛාරයන් ලෙස හඳුන්වනවා. ඒ වගේම යම් ධර්මයක් විපාකයක් නම් විපාක සහගත ස්වභාවයක් නම් ඒ ධර්මය අபிසංකත සංඛාර ලෙස එහෙමත් නැතිනම් සකස් කරන ලද සංස්කාරයන් හැටියට වෙසසින් සකස් කරන ලද සංස්කාරයන් හැටියට හඳුන්වනවා. ලෝකය පැවැත්ම පිළිබඳව අපිට හම්බ වෙන්නේ ලෝකයේ තුල කෙලෙස් සහිත සංයෝජන මනසකින් හැසිරෙන තැනක අපි ඇති කරගන්න දේ තමයි අபிසංකරණක සංඛාර කියලා කියන්නේ. එතකොට මුළු ලෝකයක පැවැත්ම කුමක්ද කියලා අපි බැලුවොත් සංකත සංඛාර, අபிසංකත සංඛාර සහ අபிසංකරණක සංඛාර කියන තුනක එකතුවක් තමයි ලෝකයේහි පැවැත්ම. ලෝකේ යථාර්ථය සංකත සංස්කාරයක්. එමත් නැතිනම් අபிසංකත සංස්කාරයක්. හේතු නිසා හටගන්න ධර්මයක්. එමත් නැතිනම් හේතු ඇති කල්ලි හටගන්න ඵල ධර්මයක්. කර්මය නිසා ලැබෙන කර්මයේ හේතු කරගෙන හටගන්න විපාක ධර්මයක් කියන එක. ඒ තුල කර්ම හෝ කෙලෙස් හෝ සසර ප්‍රතිසන්දි පිණිස අරගෙන යන බවක් ඒ තුල ඇත්තේ නැහැ. ඒ කියන්නේ ඒක අපේ ජීවිතයේ පැත්තට නැඹුරු වෙලා ජීවිතයේ පැත්තෙන් ওই කාරණාව පිළිබඳව අපි ටිකක් මෙනෙහි කරලා බැලුවොත් අපේ ජීවිතයේ සසරට අරගෙන යන්න තියෙන හේතුව හැටියට අපි දකින්නේ මොකද්ද? සසරට අරගෙන යන්න තියෙන හේතුව හැටියට අපි දකින්නේ ලෝකයේ තුල අපිට පවතින තෘෂ්ණා ඡන්දය.
එහෙම නැතිනම් කැමැත්ත කියන කාරණාව. ඒ ලෝකයේ තුල පවතින කැමැත්ත කියන කාරණාව මත අපිට දුක ඇති වෙනවා කියන එක සාමාන්‍යයෙන් කාටත් පෙනෙන කාටත් දකින්න පුළුවන් ඇත්තක්. ඒකට විශේෂයෙන්ම ප්‍රධානම නුවණක් අවශ්‍ය වෙන්නේ නැහැ. කියන්නේ යම් දෙයකට කැමති වුණොත් කැමති වෙන දේ නිසා අපිට කොහෙන් හරි දුක එනවා කියන එක හිතුවොත් හිතන කෙනෙකුට සාමාන්‍යයෙන් තේරුම් ගන්නට පුළුවන් දෙයක්. හැබැයි මේ දුක ගැන කතා කරන්නේ මීට වැඩිය හාත්පස ඉක්මවා ගියපු තැනකින්. ඒ කියන්නේ සංස්කාරයන්ගෙන් එන දුක පිළිබඳව සසර පැවැත්ම අරගෙන යෑම පිළිබඳව කතා කරන්නේ ඊට වැඩිය හාත්පස ගැඹුරු හාත්පසම නුවණින් දත යුතු ධර්මයක් විදිහට. සංස්කාරයන්ගෙන් එන දුක පිළිබඳව විග්‍රහ කරගන්නකොට සංස්කාරයන් ඇතිවීමට ඇතිවන මූලයන් හැටියට. එහෙම නැතිනම් සංස්කාරයන් ඇති කරගන්න ධර්මයන් විදිහට අපි ගත්තාම ලෝකයේ තුල අපි සංකත ලෙස කතා කරන බව අපි කියවත් හැම වෙලාවකදීම ආයතන ධර්මයන් මුල් කොටගෙන තමයි සංස්කාර ධර්මයන්ගේ පැවැත්වීම සිද්ධ කරන්නේ. ඒ ආයතන ධර්මයන් මුල් කොටගෙන සංස්කාරයන්ගේ පැවැත්වීම සිද්ධ කරන තැනකදී අපේ ජීවිතයේ ඇතුළත අපි ටිකක් විවසිලා බැලුවොත් නැවත ඇති බවට ගන්න නැවත ලෝකය උපදවා ගන්න සිදුවීමක් තියෙනවා. ඒ සිදුවීම තුළ තමයි අපිට පුද්ගල භාවය කියන එක ගොඩනගන්නේ. සත්වයන්ය, පුද්ගලයන්ය ආදී ලෙස ඒ පුද්ගල භාවයේ ගොඩනගන්නේ ඒ දේ මත. ඒක අපි ටිකක් සරල ලෙස ඒ කාරණාව විමසලා බැලුවොත් එහෙම අපි ලෝකයේ දැනගන්නේ, හඳුනන්නේ පුංචි කාලේ ඉඳලා ජීවත් වෙන මම තමයි මේ ජීවත් වෙන්නේ, මේ මම තමයි අනාගතයට ජීවත් වෙන්නේ. දැන් දුක් විඳින්න පුළුවන් පුද්ගලයෙක් ඉන්නවා. ඔය පුද්ගලයාට පුළුවන් සසරේ ඉපදෙමින් මැරෙමින් යන්න. ඒක තමයි සම්මුතිය තුළ අපි දකින නුවණ. අර එක සාති භික්ෂුන් වහන්සේටත් ඇති වුණානේ මිත්‍යා දෘෂ්ටියක්. දැන් විඥාණය සසරෙන් සසරට සන්ධාවති සංසරති කියලා කියන්නේ දුවනවා සැරිසරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජාතක කතාවලදී මම ඒ කාලෙදී මේ ආත්ම භාවයේ ඉපදිලා හිටියේ මමයි කියලා. එතකොට ඒ විදිහට දේශනා කරනකොට අපි හිතනවා මේ කෙනෙක් හිතන්න පුළුවන් මේ එකම පුද්ගලයා නේද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒක තමයි සාමාන්‍ය ලෝකේ දැක්ම. අපිට සසර පැවැත්ම ගෙනල්ලා දෙන්නේ ඒ දේ මත තමයි. අපි කියන්න පුළුවන් අපි කර්ම සිද්ධ කරන නිසා තමයි අපි උපදින්නේ. අපි අකුසල් හෝ කුසල් හෝ කරනවානේ ඒ නිසා කියලා. ඇත්තටම අපි උපදින්නේ අකුසල හෝ කුසල් කරන නිසාම නෙමෙයි. අපි කරන ක්‍රියාව පිළිබඳව නැවත බැස ගන්න පුළුවන් පුද්ගල බවක් අපි තුල තියෙන නිසා. හරියට ඔබ ඊයේ දවසේදී කළපු මෙතනට පෙර කරපු වැඩ කටයුතු ගැන ඔබට සිහිපත් කරන්න පුළුවන්කම තියෙනවා වගේ දෙයක්. එතකොට ඔබ හැම වෙලාවකදීම තමන්ගේ මානසික වශයෙන් ඇති කරගන්න සංකල්පමය ධර්මයක් දකින්නේ භෞතික සතර මහා ධාතු ලෝකය පැත්තෙන්. එතකොට ලෝකය පැත්තේ ඒ දේ ඇති බවට ගන්න නිසා තමයි ඔබ ඒ බව පුද්ගල භාව විදිහට ඇසුරු කරන්නේ. තමන්ට තේරුම් ගන්න තරම් නුවණක් නැහැ. තමන් සංකල්පමය වශයෙන් හදාගත්ත දෙයටම තමන් රැවටෙනවා කියලා. ඒක තේරුම් ගන්න පුළුවන් කමක් නැති නිසා තමයි ඒ තුල තමන්ට දුක් විඳින්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙන්නේ. අර එක කතාවක් තියෙන්නේ ශිෂ්‍යයා අරිහත්ත්වයටපත් වෙලා ගුරුවරයා අරිහත්ත්වයටපත් වෙලා නැහැ. ඉතින් මේ අවස්ථාවේදී ගෝල හාමුදුරුවන්ට හිතෙනවා මගේ ගුරු හාමුදුරුවෝ රහත්ද කියලා බලන්න. ගුරු හාමුදුරුවෝගේ හිත දිහා බලනකොට දකිනවා ගුරු හාමුදුරුවෝ අරිහත්ත්වයටපත් වෙලා නැහැ. නමුත් කෙලෙස් ධර්මයන් බොහොම වේගින් ක්ෂීණ වෙලා නැති වෙලා තියෙන නිසා අරිහත් මට්ටමින් හිතාගෙන ඉන්නවා. එහෙම නැතිනම් කෙලෙස් දුරුණායයි කියන සංඥාවෙන් තමයි ඉන්නේ කියලා හිතාගෙන ඉන්නවා. ඒ නිසා ශිෂ්‍ය හාමුදුරුවන්ට හිතෙනවා ගුරුවරයව සංවේගයකට පත් කරන්න කියලා. සංවේගයට පත් කරන්න කියලා හිතිලා දවසක් ගුරු හාමුදුරුව ළඟට ගිහිල්ලා වන්දනා කරලා මේ ස්වාමීනි ප්‍රශ්නයක් අහන්නට පුළුවන්ද කියලා අහනවා. ඊට පස්සේ පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ භාවනාව පිළිබඳව අහලා ස්වාමීනි ඇතෙක් මවන්නට පුළුවන්ද කියලා අහනවා.
ඇතෙක් මවන්න පුළුවන්ද කියලා අහනකොට ගුරු හාමුදුරු කියනවා පුළුවන් කියලා. ඊට පස්සේ ගුරු හාමුදුරුවන් විසින් ඇතෙක් මවනවා. ඊට පස්සේ මේ ස්වාමීනි මේ ඇතා කන්තල ඔසවගෙන වලිගයේ ඔසවගෙන ගහන්න තමන් අපි වෙතට එන විදිහක් දක්වන්න පුළුවන්ද කියලා. එතකොට ඒකත් පුළුවන් නැවත්නේ කියලා ඒ විදිහටම ඒ තමන් විසින්ම මවපු එර්දිය තුලින් මවපු ඇතා තමන්ට පහර දෙන ආකාරයට එන විදිහට සැලැස්වනවා. ඒ විදිහට සකසනවා. දැන් ඇතා බොහොම වේගයෙන් තමන් කරා එනකොට බොහොම ආසන්නයටම එනකොට මේ මවපු ගුරුහාමුදුරුවම එකෙන් භීතියටපත් වෙනවා. එතකොට මේ භීතියටපත් වෙනකොට ගුරුහාමුදුරු තේරුම් ගන්නවා රහතුන්ට කවදාවත් බයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් මම බයටපත් වෙලා නැහැ කියලා. ශිෂ්‍යයත් කල යුතු දේ ගුරුවරයාට සිහිපත් කරලා දීලා වැඩම කරනවා. තමන් එර්දීම වැඩම කරනවා. ගුරුවරයා දැනගන්නවා තමන්ගේ ශිෂ්‍යයා තමන්ට මේක මතක් කරලා දෙන්න තමයි ආවේ කියලා. එතකොට මේ සිදුවීම තුළ මම කතා කරන්නට අවශ්‍ය වුණේ දැන් තමන්ම ඇති කරගත්ත සංකල්පමය වශයෙන් ඇති කරගත්ත දේ නැතිනම් තමන්ම මවපු දේ හැබැයි ඒක ඇතුලේ තමන්ම ජීවත් වීම නිසා තමන්ට බයටපත් වෙන්න හේතු ටික ඒ ඇතුලේ සකස් වෙලා තිබුණා. අපේ ලෝකයේත් ඒ විදිහටම තමයි. තමන් විසින්ම නිර්මාණය කරගත්ත දේ තුල තමන් විසින්ම සකසාගත්ත දේ තුල අපිට හොඳ නරක ආනිජ්‍ය ධර්මයන් ඒ කියන්නේ කුසල අකුසල ධර්මයන් ඒකට කියන අපි පුඤ්ඤාභි සංස්කාර අපුඤ්ඤාභි සංස්කාර ආනිජ්ජාභි සංස්කාර කියලා. ඒ සංස්කාරයන්ගේ පැවැත්ම අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ සංස්කාරයන්ට අනුව ඒ තැන ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නට ප්‍රතිසන්දි වශයෙන් උපදින්නට පුළුවන්කමක් තියෙනවා. මේ පැවැත්ම සම්පූර්ණම ගෙන ආවේ නැතිනම් සසරේ පැවැත්ම කියන දේ තීරණය කළේ ඇත්තටම තමන් කළ දේටත් වඩා කරලා තියෙන දේටත් වඩා කරලා තියෙන දේ පිළිබඳව නැවත පුද්ගල භාව වශයෙන් ඇසුරු කරන බව නිසා. ඒ නිසා ලොකුම දේ තමයි අවිද්‍යාව කියලා කියන්නේ නොදන්නාකම කියලා කියන්නේ. සංස්කාර ධර්මයන්ගේ යථාර්ථය නොදන්නාකම නිසා සංස්කාරයන් ලෝකයේ තුල ඇත්තයි කියලා හිතාගත්තට පස්සේ ඒ ධර්මයන් නැවත නැවත ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ සංස්කාරයන්ගේ යථාර්ථය නොදන්නාකම නිසා සංස්කාරය සතර මහා ධාතුව පැත්තෙන් ප්‍රකට වෙනකොට ඔබ පුංචි කාලේ ඉඳලා හදාගත්ත දරුවෝ පුංචි කාලේ ඉඳලා ඔබත් එක්ක ඉන්න දෙමව්පියෝ ඒ වගේම ඔබේ වටපිටාව ඔබට දුක උපදවන්නට පුළුවන් පැති ගොඩක් දේවල් නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වෙන්නේ සම්පූර්ණම අපිට හිතෙන්නට පුළුවන් බාහිර ලෝකයේ තුලයි කියලා. නෑ ලෝකයේ තුල සතර මහා ධාතුව නැමැති දේ මතට සංකල්පමය විදිහට හදාගත්ත දේ ඔබ චිත්‍රණය කරලා දකින දෙයක් ඒක. ඒ කියන්නේ Taman සංකල්පයක් විදිහට ඒ දේ මතට පතිත කරලා දකින දෙයක් ඒක. එතකොට ඒ හැම දේ තුලම ඔබට කරපු කියපු දේවල් හිස් වෙලා නැහැ. කරපු කියපු දේවල් හිස් වෙලා නැති නිසා හැම දෙයක් තුලම ප්‍රතිසන්දි විපාකයක් ගෙනල්ලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඔබ යම්ම දෙයක් පරිහරණය කරනවා නම් ඇති බවට නිමිත්තක් හම්බෙනවා නම් ඉදිකටු තුඩක දෙයක් හරි. ඒක ඔබට විඥානට්ඨිතියක්, විඥාණයට පැවැත්මට හේතුවක්, ඒ වගේම සසර පැවැත්මට හේතුවක් ඒක. ජරා මරණ දුක ඒ හැම නිමිත්තකම තැවරිලා තියෙනවා. ඇයි ඒ දේ ලෝකෙ තුල තියෙනවා, තියෙන බව විඳින්නා මේ පැත්තේ ඉන්නවා, තියෙන දේ විඳීමට සාපේක්ෂ පුද්ගල බව හදාගන්න හේතු ටික තමයි ඔය තියාගෙන ඉන්නේ. රැස් කර ගැනීම තියෙනවා. හැම නිමිත්තක් පාසාම රැස් කර ගැනීම තියෙනවා. ඒ නිසා කාලයත් සමග ජීවත් වෙන පුද්ගලයාගේ නිර්මාණය සිද්ධ වෙනවා. නැතිනම් අපි කෙනකෙනාගේ පුද්ගල භවයේ හට ගැනීම කෙනකෙනාගේ ජාතිය සිද්ධ කරගෙන තියෙනවා. දැන් හැදුන කෙනකෙනාට පුළුවන්කම තියෙනවා දුක් විඳින්න ලෝකයේ තුල ජීවත් වෙනවා කියන දේ තුල නැවත නැවත හැසිරෙන්න. ඒ නිසා මේ අවුලකට වැඩිය අවුලෙන් අවුලටපත් කර ගැනීමක් තමයි තියෙන්නේ. ඇත්ත නොදන්නාකම නිසා පුද්ගල භව උපදවගෙන පුද්ගල භව සංගත ලෝකයේ තුල අපි නැවත නැවත හැසිරෙනවා. එතකොට මේක අවුලක් පමණක් නෙමෙයි අවුලෙන් අවුලටම පත්වීමක් තමයි අපිට මේක ඇතුලේ දකින්න තියෙන්නේ.
එතකොට මේ අවුල සම්පූර්ණම නිර්මාණය කරලා තියෙන්නේ සංස්කාර ධර්මයක් නිසා. සංස්කාර ධර්මයක් නිසා කියනකොට අපිට අபிසංකරණක සංස්කාරයේ තුල තමයි අපි අවුලෙන් අවුලටපත් වුණ තැන ඉන්නේ. අபிසංකරණක සංස්කාරයේ තුල අවුලෙන් අවුලටපත් වුණ තැනක ඉන්න අපිට මේ සංස්කාර නිරෝධයක් කරන්නට අවශ්‍යයි. අපි දැක්ක දැන් අපි කතා කළා සංස්කාරය නිසා තමයි සංස්කාරගේ පැවැත්ම නිසා තමයි ලෝකය ඇති වුනේ කියලා. එක පැත්තකින් හේතු නිසා හටගන්න ධර්මය සංස්කාර ධර්මයන් ලෙස හඳුන්වනකොට ඒ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන සංස්කාර ධර්මයන්ගේ සංකත ලක්ෂණය නොදන්නා බව නිසාම ඒ ධර්මයන් අපි අபிසංස්කරණයකට ලක් කරනවා, සකස් කිරීමකට ලක් කරනවා. අර බොහෝ කල සිට පවත්නා වූ කෙලෙස් සහ ආශ්‍රව ටික මත මේ පවතින්නේ කලින් ඉඳලා තියෙන දෙයමයි කියලා. ඒකට උපස්තම්භක වෙන දේ තමයි සංඥාව. ඒකට උපස්තම්භක වෙන දේ තමයි සංඥාව. හරියට දැන් අපි ෆොටෝ එකක් ගැහුවොත් වර්තමානයේ තියෙන ෆෝන් එකකින් හරි මොකකින් හරි අපි ෆොටෝ එකක් ගත්තොත් ඒ ෆොටෝ එක ගබඩා කර ගැනීම සිද්ධ වෙන්නේ දත්ත විදිහට මතකයේ තුල විද්‍යුත් මතකයේ තුල ගබඩා කර ගැනීම සිද්ධ වෙන්නේ ෆොටෝ එකක් විදිහට නෙමෙයි දත්තයන් විදිහට. අන්නේ දත්තයන් විදිහට ගබඩා කරගන්නවා වගේ තමයි මනස තුල ඔය හැම දෙයක්ම ගබඩා කරලා තියාගන්නේ සංඥාවන් විදිහට. එතකොට ඒ නිසා තමයි මෙතන මේ සූත්‍රය තුල බුදුරජාණන් වහන්සේ සබ්බ සංඛාර සමතා සංඥාය උපරෝධනා කියලා වචනයක් යොදාගත්තේ. සියලු සංස්කාරයන්ගේ සමතේකට ලක් කිරීම ඒක ඇති වෙන්නේ සංඥාය උපරෝධනා. ඒ සංඥාවන්ගේ උපරෝධනය නිසා එහෙම නැතිනම් සංඥාවන්ගේ වැළැක්වීම නිසා තමයි ඒ සංස්කාරයන්ගේ නතර වීම සංස්කාරයන්ගේ නිරෝධය කියන දේ විද්‍යමාන වෙන්නේ ලෝකයේ තුල. සංඥාව කියන දේ පවත්වන්නේ කුමක් මතද? සංඥාව කියන දේ පවත්වන්නේ සතර මහා ධාතු රූපේ මත. එතකොට ඒ සතර මහා ධාතු රූපේ මත ඇති කරගන්න සංඥාව තමයි සංස්කාරයන්ගෙන් පවතින දෙයක් හැටියට අபிසංස්කරණයකට අපි ලක් කරන්නේ. යම් විදිහකින් අපිට සංඥාව උපරෝධණය වෙනවා නම් සංඥාව ගැලවිලා යනවා නම් සංස්කාරයෙහි පැවැත්මක් නැහැ. ඒ කියන්නේ අபிසංස්කරණය කර ගැනීම පිණිස යමක් හමු වෙන්නේ නැහැ. ඒක හමු වෙන්නේ නැති වෙන්න නම් අපිට අර සංකත සංස්කාරයන්ගේ සහ අபிසංකත සංස්කාරයන්ගේ Nirodha ප්‍රත්‍යක්ෂ කරන්නට වෙනවා. ඒ කියන්නේ පුද්ගල භව ඉක්මවා ගිය තැනකට අපේ නුවණ ඥාන දර්ශනය පවත්වන්නට වෙනවා. අபிසංස්කරණයක් නොකර ඉන්න නම්. අபிසංස්කරණයෙන් නැතිනම් නැවත සකස් කර ගැනීම කරන්නේ පුද්ගල භව උපදින විදිහට පුද්ගල භව තව තවත් වර්ධනය වෙන විදිහට. එතකොට ඒක ඇතුලේ තුන් කාලයක් තියෙනවා. අතීතයේ තියෙනවා, අනාගතයේ තියෙනවා, වර්තමානයේ තියෙනවා. තුන් කාලයක පැවැත්මක් තියෙනවා අபிසංස්කරණය තුළ. එතකොට ඒ අபிසංස්කරණය ඇති කරගන්නේ සංඥාවන් මත. අතීතයේදී දැකපු සංඥාවක් පිළිබඳව තමයි අපි නැවතත් ඒ දෙයමයි තියෙන්නේ කියලා විනිශ්චයකටපත් වෙන්නේ. අතීතේ තිබුණ දේ වෙනස් වෙලා කියලා ඇති කරගන්නේ සංඥා විපරීත භාවයක් මත. එතකොට මේ සංඥාව කියන දේ මත අපි සංස්කාරය නැමැති අபிසංස්කරණය නැමැති දේ ගොඩනගලා තියෙනවා. හැබැයි යම් වෙලාවක අර සංස්කාරයන්ගේ Nirodha කියන දේ පේනවා නම් එතකොට සංඥාවගේ පැනවීමක් නැහැ. සංඥාව උපරෝධණය වෙලා සංඥාව උපරෝධණය වෙනවා නම් එතකොට අபிසංස්කරණක සංස්කාරයාගේ පැවැත්මක් හම්බ වෙන්නේ නැහැ. එතකොට මෙතනදී දැන් සංස්කාර නිරෝධය පිළිබඳව අපි කතා කරනවා තැන් දෙකක්. සංස්කාර නිරෝධය පිළිබඳව තැන් දෙකක් කතා කරන්නේ එකක් නිරෝධයේ ඥානයක් අනිත් එක අනුත්පාද නිරෝධයක්. එකක් නිරෝධයේ ඥානයක් අනිත් එක අනුත්පාද නිරෝධයක්. නිරෝධයේ ඥානය මොකද්ද? අபிසංස්කත සංස්කාරයන්ගේ එහෙම නැතිනම් සංකතාදී සියලු සංස්කාර ධර්මයන්ගේ හටගෙන නිරුද්ධ වෙන බවක් තියෙනවා නම් අන්නේ සංස්කාර ධර්මයන්ගේ හටගෙන නිරුද්ධ වෙන බවට කියනවා සංස්කාර ධර්මයන්ගේ Nirodha එහෙම නැතිනම් Nirodha පිළිබඳව නුවණ කියලා.
ඒ Nirodhe පිළිබඳව නුවණක් පවත්වන්න පුළුවන් නම් කෙනෙකුට ඒ සංස්කාරයන්ගේ Nirodhe පිළිබඳව පවත්වන ඒ නුවණ නිසා අනිකුත් සංස්කාරයන්ගේ ඒ කියන්නේ ලෝකය පිළිබඳව ඇති කරගන්න සංස්කාර පුඤ්ඤාභි සංස්කාර අපුඤ්ඤාභි සංස්කාර ආනිජ්ජාභි සංස්කාර එතකොට කාය සංකාර වචී සංකාර මනෝ සංකාර ආදී මේ ධර්මයන් අනුත්පාද සංඛ්‍යාත නිරෝධයකට යනවා. ඒ කියන්නේ ඒක නැවත උපදින්නේ නැහැ. ඒ ලෝකය නැතිනම් ඒ කුසල අකුසල නිස්ෘත පුද්ගලයා ආනිජ්‍යයන් අරූපාවචරාදී සමාපත්තීන් උපදෝගත් ධානයන් උපදෝගත් පුද්ගලයා නැවත උපදින්නේ නැහැ. නැවත හටගන්නේ නැහැ. ඒ පුද්ගල බව අනුත්පාදයකට යනවා. එතකොට මේක ඊටාම සියුම් කාරණා දෙකක් තියෙනවා. එක ධර්මතා කොටසක් ඇත්ත දකින්නකොට තව ධර්මතා කොටසක් නොහට ගන්න බවට ගිහිල්ලා තියෙනවා. අන්ධකාරයක් ඉන්න වෙලාවක අපි ආලෝකයක් ඇති කරනකොට අන්ධකාරය ඉවත් වෙලා තියෙනවා. ආලෝකය කියන දේ ඇති වෙලා තියෙනවා. එතකොට ආලෝකයේ ඇතිවීම මත අන්ධකාරයේ උපදින එකක් නැති වෙලා තියෙනවා. මේ වගේ දෙයක් තමයි අපිට සංස්කාරයන්ගේ Nirodhe කියන දේ තුලත් දකින්නට වෙන්නේ. සංස්කාරයන්ගේ Nirodhaය නොදන්නාකම තමයි අන්ධකාරය. එහෙම නැතිනම් අවිද්‍යාව කියන දේ විද්‍යාව උපදවනකොට. ඒ කියන්නේ සංස්කාරයන්ගේ Nirodhe කියන දේ දකිනකොට අන්ධකාරයේ නැති බව विद्यमान වෙනවා වගේ අර අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඉපදුවා නම් සංස්කාර ධර්මයක ඇති බවක් ඒ සංස්කාර ධර්මයන්ගේ Nirodhaය මිසක ඇති බව කිසිම කලෙක ඇසුරු කරන්නට ලැබෙන්නේ නැහැ. ඒකට අපි කියනවා ලෝක නිරෝධය කියලා. ආයතන නිරෝධය කියලා තව පැත්තකින් කතා කරනවා. එතකොට ඇසුරු කරන්න පුළුවන් කිසිම තැනක් ආයතන හයෙන්ම ඇසුරු කරන්නට පුළුවන් තැනක් ලෝකයේ පැත්තෙන් අපිට ඇසුරු කරන්නට පුළුවන් තැනක් කිසිම දෙයක් හමු නොවන මානසික මට්ටමක් පිළිබඳව තමයි මේ කතා කරන්නේ. ඇයි ඒ ඔක්කොම නිරුද්ධයි? මේ කතා කරන්නේ පරිපූර්ණ ලෙස ලෝකෝත්තර ඥාන දර්ශනයක් පිළිබඳව ලෝකෝත්තර නුවණක් පිළිබඳව. එහෙමත් නැතිනම් මේකෙන් අදහසක් ඇති කරගන්නට එපා ලෝකය කියලා එහෙමනම් කලින් දැකපු කෙනෙක්ව මතක් කරන්න බැරි වේද ආදී ලෙස අපේ තියෙන මානසික මට්ටම සමග ඒ දේ සංසන්දනය කරන්න එපා. මොකද අපි හිතන්නේ සාමාන්‍යයෙන් ඒ විදිහට එහෙනම් ඒ මට්ටමකටපත් වුණොත් එහෙම කලින් දැකපු කෙනෙක් ආයෙ දැනගන්නත් අපිට බැරි වෙයිද කියලා සමහර විට කෙනෙක් කල්පනා කරනවා. එහෙම මට්ටමක් පිළිබඳව නෙමෙයි මේ කතා කරන්නේ. ලෝකෝත්තර ඥාන දර්ශනයක් පිළිබඳව, ලෝකෝත්තර නිරෝධයක් පිළිබඳව කලින් දැක්ක බවටත් පුද්ගල බවක් උපදින්නේ නැත්නම් කලින් දැකපු කෙනෙක් ගැන කතා කරන්න තැනක් ඇත්තේ නැහැ. හැබැයි දැනගැනීම කියන ක්‍රියාවලිය සිද්ධ වෙලා තියෙනවා. දැනගන්න දේ සතර මහා ධාතු රූපේ තුල අතීතේ තිබුණා හෝ අනාගතයට තියනවා හෝ වර්තමානයේ තුල පවතිනවායි කියලා ගන්න මෝඩකම ඇත්තේ නැහැ. මෝඩකම ඇත්තේ නැති නිසා තමන්ගේ පැත්තේ උපද්දගත් ධර්මය ලෝකයේ පැත්තේ පවතින දෙයක් හැටියට ඇසුරු වෙන්නේ නැහැ. ලෝකයේ තුල පවතින දෙයක් විදිහට ඇසුරු වෙන්නේ නැහැ කියලා කියන්නේ විපරිණාම වන ධර්ම හමුවේදී නොසෙල්වෙන මනසක් ඔහුට තියෙනවා. වෙනස් වෙන ධර්ම හමුවේදී නොසෙල්වෙන මනසක්. ඒක තමයි අවශ්‍ය දේ. මිනිස්සුන්ගේ සිත් සතන් හැම වෙලාවකදීම ලෝකේ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. වෙනස් වෙන සිත් සතන් වලට තමයි දුක කියන දේ හැමදාම උරුම වෙලා යන්නේ. ලෝකයේහි වෙනස් වෙනකොට දුක ඇති වෙන එක. ಗುಣ කියපු කෙනෙක් අගුණ කියනකොට. ඒ වගේම කැමැත්තෙන් හිටපු දෙයක් නැති වෙලා යනකොට. කැමැත්තෙන් හිටපු දෙයක් වෙනස් වෙනකොට. අපි විඳපු දෙයක් නැති වෙලා යනකොට. ඒ වගේම බලාපොරොත්තු වෙන දෙයක් නොලැබී යනකොට. අපිට ලෝකේ දුක කියන දේ උපදිනවා. එතකොට දුක ඉපදීම සඳහා අපි හිතුවට බාහිර වස්තුවයි අපිට සම්පූර්ණ හේතුනේ කියලා. ඇත්තටම මූලිකම හේතුව තමයි මුලටම ගියොත් අපි දුක කියන දේ ඇති වෙන්න හේතුව අපිට ලෝකයක් ඇසුරු කරන්නට ලැබීම කියන දේ. හැබැයි ලෝකය කියන දේ අපිට උපදින්න නැත්නම් උපදින්න නැති ලෝකයේ තුල දුකක් කියන දෙයක් කොහෙන්වත් එන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා තමයි ඒක මනවින් දුක් ගෙවීමට යන ප්‍රතිපදාවක් කියලා කියන්නේ. මනවින් දුක නැති කරන්නට පුළුවන් තැනක් කියලා කියන්නේ ඒ නිසා. ධර්මයේ තුල ප්‍රතිපදාව තුල මේ
මනවින් දුක් ගෙවීමට යන්නට අවශ්‍යයි. ප්‍රතිපදාව කෙනෙක් සාර්ථකව වඩන්න පටන් ගන්නවා නම් ඒ සාර්ථකව වඩන්න පටන් ගන්න කෙනාට දුකෙහි නිවීම කියන දේ ටිකෙන් ටික ප්‍රත්‍යක්ෂ වෙන්නට ඕනේ. හරියට අර උපමාවෙන් පෙන්නනවා වගේ. කියන්නේ වෑයක මිට යමක් සහිනකොට වෑයේ මිට ගෙවෙනවා. එතකොට කාලයක් පාවිච්චි කරන මේ වෑමිට කාලයාගේ ඇවෑමෙන් ටිකෙන් ටික ගෙවීමට යනවා. හැබැයි මේ ගෙවීමට යන වෑමිට දිහා බලලා අපිට කියන්න බෑ අද මෙච්චරක් ගෙවුණා, හෙට මෙච්චරක් ගෙවෙයි, ඊයේ තමයි මෙච්චරක් ගෙවිලා තියෙන්නේ, ඊට කලින් දවසේ මෙච්චරක් ගෙවුණා. අපිට මේ ටික පෙන්වන්න බෑ. හැබැයි කාලයක් පාවිච්චි වෙනකොට කාලය සමග ගෙවීමට ගිහිල්ලා තියෙනවා. ඒ වගේ තමයි මේ ධර්මයක් නැතිනම් දර්ශනයක් එහෙමත් නැතිනම් මේ ප්‍රතිපදාවත්. ප්‍රතිපදාව තුළ හැසිරෙනකොට ඤෙය්‍ය පුද්ගලයෙකුට එකපාරම දුකේ ගෙවීමක් කියන දෙයක් හම්බ වෙන්නේ නැහැ. නමුත් එකපාර දුකේ ගෙවීමක් හම්බ වෙන්නේ නැති වුණාට ක්‍රමක්‍රමයෙන් හරියට අර වෑමිට ගෙවුණා වගේ. දවසින් දවස පෙන්වන්න බැරි වෙයි. හැබැයි අර පුද්ගල භව වශයෙන් බැසගෙන තියෙන කෙලෙස් සහිත ලෝකය ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙන බව ඔහුට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ පුද්ගල භව මත වෙනද ඇති කරගත්ත දරත සහිත අකුසලයන් දැන් නූපදින බව Tamanටම ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක මේ ප්‍රතිපදාව තුළ අත්විඳිය හැකි, දැකිය හැකි, මේ ජීවිතයේ තුලම සාන්දෘෂ්ටිකව ලද හැකි ඵලයක් පිළිබඳව අපිට අනුමාන කරගන්නට තියෙන තැනක්. ඒක සිද්ධ වෙලා තියෙන්නේ නිකන් මොකකින් හරි අර හුලම් පුරවපු බැලුම් බෝලයක් වතුර යට ඔබාගෙන ඉන්නවා වගේ ඇති කරගත්ත තැනක නෙමෙයි. ඒක අපි සිද්ධ කරගෙන තියෙන්නේ ඊටාම ප්‍රායෝගිකව මේ ප්‍රතිපදාවක් තුළ හැසිරීමයි. එතකොට අපිට ඒ තුළ තිබිලා තියෙනවා පිරිසිඳ දකින්නට දෙයක්. අපිට පෙනෙන තැනට වඩා පෙනෙන දෙයට ඔබෙන් හිත පවත්තලා පෙනෙන දෙයට වඩා එහා ගියපු තැනකින් අපි අපේ සිහිනුවන පවත්තලා තියෙනවා. ඒ සිහිනුවන ඒ තැනක පවත්වපු නිසා තමයි අපිට පුළුවන්කම ලැබුණේ අපිට වැරදි සහගත තැන තිබුණු සංඥා මනසිකාරයන් ඉක්මවා යන්න. ඒ වැරදි සහගත තැන තිබුණු සංඥා මනසිකාරයන් ඉක්මවනකොටම යථාර්ථයේ පිළිබඳව අපේ මනස පිහිටා සිටිනවා. යථාර්ථයේ පිළිබඳව මනස පිහිටා සිටිනවා කියලා කියන්නේ යථාර්ථය නම් Nirodhe පමණයි. ඒ කියන්නේ හටගත්ත ධර්මයන් ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව විතරයි. හටගත්ත ධර්මයන් ඉතුරු නැතුව නිරුද්ධ වෙන තැනක අම්මා තාත්තා, ගෙවල් දොරවල්, යාන වාහන, මම හෝ මගේ හෝ දේවල් ඇත්තේ නැහැ. එතකොට ඒ අතීත වුණ, විගත වුණ, නිරුද්ධ වුණ දේවල් අරඹයා මම නැති වුණා කියලා අපි මැරෙන්න යන්නේ නැහැ. මගේ අය නැති වුණා කියලා අපි අඬන්න වැළපෙන්න යන්නේ නැහැ. එතකොට මෙච්චර හොඳට හිටපු කෙනෙක් දැන් මෙහෙම උනේ කියලා අඬන්න වැළපෙන්න යන්නේ නැහැ. ඇයි? කෙනා හම්බ වෙන්නේ නැත්තම් පුද්ගල බව මේ පැත්තේ නිර්මාණයක් නැත්තම් කොහෙන්ද අපිට දුක විඳින්න තැනක් තියෙන්නේ. එනිසා දුක නුවණින් මිදීමක් පිළිබඳවයි කතා කරන්නේ. ඒකයි සබ්බ සංඛාර සමතෝ කියලා කිව්වේ. සියලු සංස්කාර ධර්මයන් සමතේකටපත් කරලා සියලු සංස්කාරයන් සංසිඳවල තමයි සීති භූතෝස්මි නිබ්බුතෝ සිසිල් ඌයේ වෙමි නිවුනේ වෙමි කියන තැනට එන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් සංස්කාර ධර්මයන් සමතේකටපත් කරන්න නම් සංස්කාරයන්ගේ Nirodhe පෙන්වන්නට ඕනේ, සංස්කාරයන්ගේ අபிසංස්කරණය නතර කරන්නට ඕනේ. දෙකයි තියෙන්නේ. සංස්කාරයන්ගේ Nirodhe පෙන්වන්නට ඕනේ, Nirodhe පෙන්වනකොට අபிසංස්කරණය නතර වෙයි. ඒකට අපි කිව්වා නුවණින් අවබෝධ කරගන්න, Nirodhe නුවණින් අවබෝධ කරගන්නවා. නුවණින් Nirodhe අවබෝධ කරගන්නකොට අපිට ජරා මරණ සංඛ්‍යාත දුක්ඛයන් අනුත්පාද සංඛ්‍යාත Nirodheකටපත් වෙයි කියලා. මෙන්න මේ විදිහට අපිට දැන් දර්ශනය පිළිබඳව කතා කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි දන්නවා සබ්බේ සත්තා සංඛාරට්ඨිතිකා කියනකොට සියලු සත්වෝ සංස්කාරයේ නිසයි ස්ථිතිය වෙන්නේ. නැතිනම් පැවැත්ම තියෙන සංස්කාර නිසා. ඒ කියන්නේ ප්‍රත්‍ය කරගෙන තමයි සංස්කාර ප්‍රත්‍ය වීම නිසා තමයි සත්‍යයන්ගේ පැවැත්ම කියන දේ තියෙන්නේ. මොකද ඒ තන පුද්ගල භාවයේ නිර්මාණය වෙලා තියෙන. ඒ කියන්නේ සබ්බේ සත්තා සංඛාරට්ඨිතිකා කියනකොට සත්ව පුද්ගල බවක් තියෙනවා නම් එතන තියෙන සංස්කාරයන්ගේ ස්ථිතියක්, සංස්කාරයන්ගේ පැවැත්මක්. ඔහුට සංස්කාර ධර්මයක් පුද්ගලයෙක් විදිහට හම්බ වෙලා තියෙනවා. ඒ තන පුද්ගල බව කියන දේ ඉපදිලා තියෙනවා.
එතකොට පුද්ගල භවයේ ಜಾතිය සිද්ධ වෙන හැමතැනකම නැතිනම් ලෝකේ පැත්මක් තියෙන හැමතැනකම සත්වයෙක් හම්බෙන හැමතැනකම පුද්ගලයෙක්යි කියලා සංඥාව ඇති වෙන හැමතැනකම එතන තියෙන සංස්කාර ධර්මයක්. එතකොට ඒ සියල්ලටම සංස්කාර හේතුයි. සබ්බේ සත්තා සංඛාරට්ඨිතිකා. සියලු සත්වයෝ සංස්කාරයේ ස්ථිතිය කොට පවතින අය. ඒ දේ රැස් කර ගැනීම ස්ථිතිය කොට පවතින අය. විපාක වශයෙන් හරි කර්ම වශයෙන් හරි ඒක තමයි ස්ථිතිය කොට පවතින්නේ. එහෙනම් ලෝකෙන් මිදෙන්නට අවශ්‍ය කෙනෙකුට අර ධර්මයේ පිරිසිදු දකින්නට සිද්ධ වෙනවා. ඒකට කියනවා සංඛාර සමතේ කියලා. සංස්කාර සමතේ කියලා කියන්නේ අපිට අතීතෙදි හටගත්ත සංස්කාර දැන් සමතේකටපත් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අනාගතයට නූපදිනු තාම හටගත්තේ නැති සංස්කාරයන් දැන් සමතේකටපත් කරන්න පුළුවන් කමකුත් නැහැ. හැබැයි අපිට පුළුවන් වර්තමානයේ තුල පවත්නා සංස්කාරයන් සමතේකටපත් කරන්න. ඒ සංස්කාරයන් සමතේකටපත් කරන්න නම් අපිට ඒ සංස්කාරය පිහිටලා පේන දේ අයින් කරන්නට ඕනේ. හරියට මේ වර්තමානයේ තුල අපි සිද්ධ කරන සංස්කාර සමතය යම්කිසි ආලෝකයක් වගේ දෙයක්. ආලෝකයක් පේන්නේ යම්කිසි වස්තුවක් මතට පතිත වීම තුළ පමණයි. එහෙම නැතිනම් අපිට ආලෝකයක් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. යම්කිසි දෙයක් මතට පතිත වීම මත පෙනෙන ආලෝකය වගේ තමයි සංස්කාරයේහි ස්වභාවය. සංස්කාරයේ අபிසංස්කරණයක් අපිට ලෝකේ හමු වෙන්නෙම යම්කිසි දෙයක් මතට පතිත වීමෙන්. රූප වේදනා සංඥා සංස්කාර කියන මේ අபிසංකත ධර්මයන් පිළිබඳව සංකත හා අபிසංකත ධර්මයන් පිළිබඳව පතිත වීම මත තමයි අපිට සත්පුද්ගල සංඛ්‍යාත මේ සංයුත්තේ ලෝකයේ හම්බ වෙන්නේ. එහෙනම් අපි මේ පතිත වෙන්න දෙන්නේ නැතුව හිටියොත් නැතිනම් මේ ආලෝකය වැටෙන්න තැනක් නැති කළොත් අපිට මේ ආලෝකය පේන්නේ නැහැ. ආලෝකය කර්මය නම් ආලෝකය අபிසංස්කරණය නම් මේ අபிසංස්කරණය නැමැති ආලෝකයට ප්‍රතිෂ්ඨාවක් දෙන්නේ නැත්තම් ඒ ප්‍රතිෂ්ඨාවක් නොදීම නිසා ඒ ආලෝකය නොපෙනීමට යනවා. අන්න ඒකට තමයි කියන්නේ ප්‍රතිෂ්ඨා රහිත තැනක් කියලා. අපපතිට්ඨිත විඥාන කියලා කියනවා. නොපිහිටියා වූ විඥානයක් තියෙනවා යාට. එතකොට ඒ අපපතිට්ඨිත විඥානයක් තියෙන කෙනාට ඒ විඥානයේ ස්ථිතියක් වෙලා නැහැ. විඥානයේ පැවැත්මක් වෙලා නැහැ. ඇයි මේ විඥාණයට පිහිටා සිටින්න තැනක් නැහැ. රූපේ නිරුද්ධයි. නිරෝධයේ පමණයි ඇසුරු වෙලා තියෙන්නේ. වැඩිවීමකට යන්නේ නැහැ එතනින්. වැඩිවීමකට නොයන්නේ එයාට සංස්කාරයන්ගේ නිරෝධය දැක්ක නිසා සංස්කාරයන් සමතේකට ලක් කළ නිසා සංස්කාරයන් සමතේකට ලක් කරාම සංඥා උපදවන්න තැනක් නැහැ. සංඥා උපදවන්න තැනක් නැති වෙනකොට සංඥා උපරෝධනය නිසා සංස්කාරයන්ගේ අනුත්පාදයේ සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි දුකෙහි නැති කිරීම සිද්ධ වෙන්නේ. දුකෙහි නැති කිරීම මේ විදිහට සිද්ධ වෙනකොට එක වරකට සංස්කාරයන් ප්‍රකට කොටගෙන එකම වතාවට සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය ගැන අපිට තේරුම් ගන්නට කෙනෙකුට අපහසු වන්නට පුළුවන්. ඒ කියන්නේ එකම විට සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව තේරුම් ගන්නට අපහසු වෙන්න පුළුවන් කියන එකෙන් අදහස් කළේ සංස්කාරයන්ගේ සංස්කාර ලක්ෂණය පිළිබඳව කෙනෙකුට එක විටක හිත තියන්නට අමාරුයි. එකපාර තේරුම් ගන්නට අමාරුයි. ඒ හින්දා තමයි බුදුරජාණන් වහන්සේලා අනුපූර්ව ප්‍රතිපදාවක් දේශනා කරන්නේ. උද්ඝටිතඤ්ඤ පුද්ගලයෙකුට නම් පුළුවන්කම තියනවා ඊටාම වේගයෙන් මේ ධර්මයේ තේරුම් ගන්න. ඒ කියන්නේ හරියට ඒක පොකුණක උඩට මතුවෙලා තියෙන නෙළුම් පොහට්ටුවක් වගේනේ. ඉරු එළිය බලාපොරොත්තුෙන් ඉන්න. එතකොට ඉර එළිය බලාපොරොත්තුෙන් ඉන්න නෙළුම් පොහට්ටුව ඉර එළිය වැටුණු පමණින්ම විකසිත බවට පත් වෙනවා. හැබැයි වතුර ඇතුළත තියෙන නෙළුම් පොහට්ටුව උඩට මතුවෙන්නට අවශ්‍යයි. අන්න ඒ වගේ තමයි ඤෙය්‍ය පුද්ගලයන්ගේ ස්වභාවය ඇතුළේ ඉඳලා උඩට මෝරා එන්නට අවශ්‍යයි. ඒ නිසා තමයි මේ භාවනා ප්‍රතිපදාවන් බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ. වෛනීය ජනයන්ට, හික්මිය යුතු ජනයන්ට පසු කාලෙදී හික්මෙන්නට අවශ්‍ය ප්‍රතිපදාවක් විදිහට. දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල බුදුරජාණන් වහන්සේලා හමුවෙහිම ඒ පින් ඇත්තන් සසරේ පුරුදු රද අය
ධර්මාභිසමය සිද්ධ කරනවා බොහෝ කල් ශාසනයේ පැවැත්මක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේ නමක් විදිහට සියලු වෛනේය ජනයන් ඒ කාලය තුල පමණක් හික්මීම ලබන්නේ නැති නිසා බොහෝ කාලයක් ශාසන ධර්මයේ තැබීම පිණිස බොහෝ කාලයක් ශාසනයෙහි පැවැත්ම පිණිස විනය පනවනවා. එතකොට මේ විනය නිස්ෘතව විනය ධර්මයේ ඉලක්ක කොට පවතිනක්. එතකොට ධර්මයේ ලෝකයේ තුල චිරස්ථායී වෙනවා. විනය පනවන්න එක හේතුවක්නේ. අත්වස් 10ක් සඳහා දේශනා කරන විනයෙහි සද්ධම්මට්ඨිතියාය කියන එක ප්‍රධාන කාරණයක්. සද්ධර්මයේහි පැවැත්ම පිණිස. එතකොට විනය අනුව සද්ධර්මයේ පවතිනවා. සද්ධර්මයේ පවතිනවා කියලා කියන්නේ ඒ තුල බොහෝ අයට හික්මීම ලබන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපිට උද්ගටිතඥ පුද්ගලයෙකුට හා සමානව ඊටාම වේගෙන් අවබෝධ නොවෙන්නට පුළුවන්. නමුත් සතර සතිපට්ඨානයක් තුල අපිට අපේ මනස දියුණු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකෙදි ප්‍රධානම දේ තමයි අපිට අර මම මේ ටික කතා කරන්නේ අර අපි සාමාන්‍යයෙන් ලෝකයේ තුල අපි භාවනා සංස්කෘතියක් තුල ඉන්නවා. ඒ කියන්නේ භාවනා සංස්කෘතියක් තුළ ඉන්නවා කියන එකෙන් අදහස් කරන්නේ අපි ගිහි ගෙදරක ජීවත් වෙන කෙනෙකු විදිහටත් අපි බොහොම සමත භාවනාවකින් ලැබෙන ආස්වාදය නැතිනම් සිත ඒකාග්‍රගත කිරීමෙන් ලැබෙන පහසුව නිසාත් අපි ඒකට ගොඩක් පුරුදු වෙලා ඉන්නවා. මම කියන්නේ නැහැ ඒක නරක දෙයක් කියලා. ඒක ඊටාම වටින සහ ඊටාම හොඳ දෙයක්. නමුත් සාමාන්‍ය ස්වභාවය තමයි ප්‍රථම ධානය, ဒုတိ ය ධාන ආදී ලැබීම පිණිස එමත් නැතිනම් ඒ උපදවන මට්ටමට අපි සමත කර්මස්ථානයන්ගේ වැඩිම කාය විවේකයේ සහ චිත්ත විවේකයේ ඇත්තන් සඳහාම පවත්නා දෙයක්. කාය විවේකයේ සහ චිත්ත විවේකයේ සඳහාම කළ යුතු දෙයක්. ඇතිව කළ යුතු දෙයක්. ඒක නැති වුණොත් ඒකේ පැවැත්ම සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රථම ධානයේ කාමසහගත සංඥා මනසිකාරයන්ගේ ඇතිවීම සිද්ධ වෙනකොටම ප්‍රථම ධානයේ නැති වෙලා යනවා. ඊට පස්සේ විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේහි ධම්මේහි කියලා කිව්වේ අකුසලයන්ගෙන් වෙන්ව කාමයන්ගෙන් වෙන්ව කියලා. නමුත් අකුසල ධර්මයන් වැඩියෙන් ආසේවණය වෙන්න ගත්තාම කාමසහගත සංඥාවන් හැසිරෙන්න පටන් ගන්නකොටම ප්‍රථම ධානයෙන් සෙලවී යන මට්ටමකට එනවා. ඒකට සාමාන්‍යයෙන් ගෘහාශ්‍රිත ජීවිතයක් තුළ ඉන්න කෙනෙකුට ඒ කාරණාව යම් පමණකට අපහසු වෙන්නට පුළුවන්. ඒ සමතය මුල් කරගෙන ඒ මට්ටමට ගිහිල්ලා ධර්මාභිසමයක් සිද්ධ කරන්න. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒ සමතේම මුල් කරගන්න නැතුව බොහෝ වෙලාවට ගෘහාශ්‍රිතව ඉන්න පින්නතුන්ට දේශනා කරලා තියෙනවා සතර සතිපට්ඨානය අනුව හිත හික්මව ගන්නට අවශ්‍ය ක්‍රමවේදය. අකුසලයන්ගේ පරියුට්ඨාන මට්ටම නැති කර ගැනීම සඳහා සතර සතිපට්ඨානය භාවිත කරන්නේ කොහොමද කියන එක. දැන් එයාට ළඟ දර්ශනයක් තියෙනවා. දර්ශනය සාක්ෂාත් කිරීම පිණිස එයා උත්සාහවත් වෙනවා. ඉස්සෙල්ලාම එයාට මේ ලෝකය කියලා හමුවන තැන, කියන්නේ ඇසුරු වෙන මේ මනෝභාවය බොරු කරගන්නට ඕනේ. ඒ මනෝභාවය බොරු කර ගැනීම සඳහා තමයි එයාට බුදුරජාණන් වහන්සේ මුලින්ම කායානුපස්සනාව දේශනා කරන්නේ. රූපේ තමයි පිරිසිඳ දැක්ක යුතු මූලිකම දේ. ඒකෙන් කියන්නේ නාම ධර්මතා ටික පිරිසිඳ දකින්න බෑ හෝ එපා හෝ කියන එක නෙමෙයි. නාමය පිරිසිඳ දකින්න ගියත් අද පිරිසිඳ දකින්න වෙන්නේ රූපේ නිසා. මොකද අපි රූපය අනුව ගිහිල්ලා රූපය අනුව ජීවත් වෙන අය. රූපය අනුව ගිය කාම භූමියේ සත්‍යයන් හැටියට රූපය තමයි පිරිසිඳ දැක්ක යුතු තැන. ඒ නිසා තමයි කායानुපස්සනාව මුලට පෙන්වන්නේ. ඒ වගේම රූපස්කන්ධයෙන් තමයි අද මිදිය යුත්තේ. අනාගාමි ඵලයේ උපදවන්නට පුළුවන්කම තියෙන අනාගාමි වෙන්න කෙනෙක් රූපයෙන් මිදුණට පස්සේ ආය රූපය ඇසුරු කරගෙන කාමයන් පවත්තන මේ භූමියට නැවත එන්න සුදුසු නැහැ. ඒක න ආගාමීනේ අනාගාමී කියලා කියන්නේ යා නැවත රූපයක් යාට හමු නොවන නිසා එන්න සුදුසු නොවන මට්ටමකටපත් වෙලා. එතකොට රූපේ පිරිසිඳ දැකීම කියන දේ ප්‍රධානම දේ. එතකොට රූපේ තමයි අද සත්පුද්ගල ආත්ම සංකල්පයන්ගෙන් අපි වැඩි වශයෙන් ඇසුරු කරන්නේ. ඒක ආයතන 10කින් අපි ඒ ඇසුරු කිරීම සිද්ධ කරනවා. ඒ කියන්නේ චක්කායතන, රූපායතන, ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන විදිහට ඇස කන නාසය දිව ශරීරය කියන මේ ආයතන ටිකෙන් බාහිර ආයතන සමග මේ ආයතන ටික සම්පූර්ණම අපි රූපේ තමයි ඇසුරු කරන්නේ.
ඒකට අනිත් ආයතන දෙක මන ආයතනය සහ ධම්මායතනය ප්‍රකට වෙලා තියෙන්නෙම අනිත් ආයතන ටිකෙන් ගන්න අරමුණුත් එක්ක. නැත්තම් අනිත් ආයතන ටික ඇසුරු කරගෙන තමයි මේ ආයතන දෙකේ පැවැත්ම අද සිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා මේ ටික ඔක්කොම මිශ්‍රණයක් තියෙන්නේ. ඒ හින්දා රූපය පිරිසිඳ දකින්න යනකොට අපි රූපය විතරක් වෙන් කරගත්තට පස්සේ අර නාම ධර්මතා ටික වෙන්වීම නිකම්ම සිද්ධ වෙනවා. ඒකට තමයි අපිට ඉස්සෙල්ලාම අවශ්‍ය වෙන්නේ මේ පුද්ගල බව පිරිසිඳ දකින්න. කායානුපස්සනාවකදී කරන්නේ ඒ දේ. කායානුපස්සනාවක් කරනකොට රූපය කියන දේ ප්‍රකට වෙනවා. රූපය කියන දේ ප්‍රකට වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ රූපේහි ඇති අනාත්ම ලක්ෂණය රූපී ස්වභාවය ප්‍රකට කරගන්න පුළුවන් වෙනවා. රූපේහි ඇති රූපී ස්වභාවය ප්‍රකට කරගන්නකොට රූපේ පිළිබඳව සත්පුද්ගල සංඥාවන් තිබුණා නම් ඒ සත්පුද්ගල සංඥාවන්ට පැවැත්මට තැන තමයි එකෙන් නැති වෙලා යන්නේ ටිකෙන් ටික. කෙස්ලොම් නියද සම්මස්නහර ඇට මිදුළු ආදී ලෙස රූපය ගැන අපිට බලන්න පුළුවන්කම තියෙනවා. එහෙම බලන්නේ මොකටද කියන එක ගැනත් අපි තේරුම් අරගෙන ඉන්නට ඕනේ. හිතේ රාගයක් පරිඋත්ථාන මට්ටමට ඇති වෙලා රාගය දියුණු වෙන අවස්ථාවකදී නම් අපි අසුබය වැඩි යුතුයි රාගයේ දුරු වීම පිණිස. එතකොට අපි දන්නවා අපි මේ අසුබය වඩන්නේ කුමක් සඳහාද? රාගය දුරු කරගන්න කියලා. එතකොට රාගයේ දුරු කර ගැනීම පිණිස අසුබය වඩනවා. ඒ වගේම අපිට පුළුවන් මේ කෙස්ලම් නියද සම්මස්නහර ඇට මිදුළු කියන ධර්මතා ටිකම සම්මර්ෂණය කරන්න අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන විදිහට. අරක ඇත්තටම අපි ගන්න අපේ ප්‍රතිපදාව සැපසේ පුරා ගැනීම පිණිස ගන්න රසකාරකයක් වගේ තමයි අපි රාගය දුරු කර ගැනීම පිණිස අසුබයට බරව මෙනෙහි කිරීම කියන එක. එතකොට ඒ දේ අපි යොදාගන්නේ අවස්ථාවට පරිඋත්ථාන ලෙස රාග චේතනාවක් හිතට නැගිනකොට. හැබැයි අපි කෙස්ලොම් නියදත් ආදී බලන්න පුළුවන් දෙපැත්තකින් අසුබ විදිහට බලන්නත් පුළුවන් අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන විදිහට බලන්නත් පුළුවන්. ඒ හින්දා ඔබ මූලිකත්වයේ දිය යුතුයි මේ දෙකෙන් අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන විදිහට කරන සම්මර්ෂණයට. අසුබය විදිහට බලන එක එපා නෙමෙයි. හිතට රාගයක් නැගෙනකොට රාගසහගත සංඥාවන් ඇති වෙනකොට අසුබය විදිහට මානසිකාරය කරන පැත්තට පාවිච්චි කරන්න. හැබැයි වැඩි වශයෙන් සත්පුද්ගල භාවයෙන් හම්බෙන එක අරමුණක් අරගෙන ඒ අරමුණෙහි කලාප සම්මර්ෂණයේ විදිහට කෙස්ලොම් නියද සම්මස්නහර කියන තැනින්ම පටන් ගන්න. අපි ගොඩාක් ගැඹුරින් විදර්ශනාව කතා කරලා තියෙන්න පුළුවන්. අපි මහා ඥාන දර්ශන කතා කරලා තියෙන්න පුළුවන්. හැබැයි ඔබට ආරම්භ කරන්න සිද්ධ වෙන්නේ ප්‍රතිපදාවේ යන්න පටන් ගන්න සිද්ධ වෙන්නේ මෙතන අල්ලගන්නේ නැතුව කොයි වෙලාවකවත් පේන රූපේ පුද්ගල භාව වශයෙන් ඇසුරු කරගෙන අපිට එතනින් එහාට මිදීම ගැන කතා කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒ හින්දා පේන රූපය පුද්ගලයෙක් කියලා හම්බෙන තැන ඉස්සෙල්ලා ඔබ හාරලා බලන්න ඕනේ. එතකොට ওই රූපය ওই විදිහට හාරගෙන යනකොට තමයි ඔබට හම්බ වෙන්නේ ඒකේ ඇත්ත කතාව. හින්දා අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන විදිහට ඉස්සෙල්ලා තියෙන සංඥාව හොලවලා දාන්න ඕනේ. ওই තියෙන එක ඇත්තම කියලා පේනවා නම් හෙලවෙන්නේ නැත්තම් වෙනතුණි එක ප්‍රශ්නයක්. ඒ හින්දා ඒ තියෙන එක ඉස්සෙල්ලා අයින් කරන්න ඕනේ. තියෙන එක අයින් කරගන්න තමයි අපිට මෙතන කෙස්ලොම් නියද සම්මස්නහර ආදී මේ සම්මර්ෂණය අවශ්‍ය වෙන්නේ. මෙහෙම සම්මර්ෂණය කරනකොට අපිට පේනවා දරුවා අම්මා තාත්තා නෑදෑයෝ දන්න හඳුනන අය මේ විදිහට අපි ඇති කරගත්ත දේවල් සම්බන්ධයෙන් අපිට සම්පූර්ණ වැරදි සහගත දේකුයි පවතින්නේ කියන එක ගැන අපිට නුවණක් තියෙනවා. ඒ නුවණ උපදීම තමයි අපි එතනදී අපේක්ෂා කරන එකම දේ. ඒ කියන්නේ අපිට ප්‍රඥාවක් තියෙන අපිට එතන නුවණක් උපදිනවා. අනාත්ම ධර්මතා ටිකක් අනාත්ම කොටස් ටිකක් තියෙන්නේ. ඒකෙන් අපි පිළිසරණක් නැති කරනවා අම්මා තාත්තා කියලා ඇති කරගත්ත දරුවා කියලා ඇති කරගත්ත සංකල්පයට ප්‍රතිෂ්ඨාවක් දෙන්නේ නැහැ මේ කොටස් 32ක රූපය ඇතුලේ. අපිට දෙතිස් කුණප කොටාසයම එහෙම නැතිනම් මේ කොටස් 32ම ප්‍රකටව පේන්න පටන් ගන්නවා. ඒ මට්ටමට නුවණක් ඇති වෙනකොට ඒ මට්ටමෙන් බාහිර රූපයන්ට සසඳන්න තව පුද්ගලයෝ කියලා හම්බෙන තැන් වලට සසඳමින් ඒ ගැන බලන්න. එතකොට ආධ්‍යාත්මික දේට සසඳමින් බලන්න. එතකොට තමන් හෝ තමන් කරගත්ත රූපයක් හෝ අනුන් බවට හම්බෙන රූපයක් තමන්ට නැති වෙන තැනට සත්පුද්ගල භාවයකින් ඇසුර නොවන තැනට එනකන් ඒක වඩන්න පුළුවන් කෙනෙකුට. ඒ නිසා එක කමඨහනක් විදිහට කතා කරනවා නම් හිත වඩන්න ක්‍රමවේදයක් විදිහට කතා කරනවා නම් ඔබ කෙස්ලොම් නේද සම්මස්නහර කියන ටික මේ හැම තැනකම පවතින සාම්‍යත්වය සමාන බව කෙස් කියන එක පුද්ගලයෙකුගේ නොවන බව ප්‍රකට වෙන විදිහට මේ සම්මර්ෂණය සිද්ධ කරන්න.
එතකොට ඒ ඔබට ප්‍රකටව පෙනෙන අරමුණු ටිකක් විතරක් වුණත් කමක් නැහැ. ඒ කියන්නේ ඔබට මනසින් ඇසුරු කර හැකි අරමුණු තියෙනවනේ රූපේ පිළිබඳව. දැන් කේසා ලෝමා නඛා දන්තා තචෝ කියන කොටස ටික අපි ගත්තාම අපිට ඒ ටික පුළුවන් හොඳට අරමුණු කරන්න. එතකොට ඒ අරමුණු ටික හරි කමක් නැහැ. ඒ ටික ඒ පහ අරගෙන අපි ඒ පහ පිළිබඳව විදර්ශනා කරනවා. ඒ පහ පිළිබඳව අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන විදිහට අපි හොඳට මානසිකාරයේ පවත්වනවා. ඒක හොඳට පිහිටා සිටියාම අපි ගන්නේ දරුවා නම් අම්මා තාත්තා නම් ඒ රූප පිළිබඳව නම් දැන් මෙහි තියෙන අර ආදරණීය දරුවා කියන සංකල්පය ආදරණීය අම්මා තාත්තා කියන සංකල්පය අර බාහිර කොටස් මතට පතිත නොවන විදිහට අපිට මේ කොටස් ටික ප්‍රකට වෙන විදිහට හොඳට මානසිකාරයේ පවත්වන්න. ඒක නිතර මේ මානසිකාරයේ පවත්වන්න. ඒ විදිහට මේ මානසිකාරයේ පවත්වනකොට ඔබට එතන ඇති ලක්ෂණේ වඩාත් ප්‍රකට වෙයි. ඒක Tamanටත් සාධාරණ කරන්න. Taman කියලා ගත්ත රූපයටත් සාපේක්ෂ කරන්න. එතකොට මේ ටික තුළ ඔබට ඉන්න මට්ටම හෙලවෙන්න පටන් ගන්නවා. පුද්ගල බව, බැසගෙන පවතින පුද්ගල බව ටික බුරුල් වෙන්න, ටික නිදහස් වෙන්න පටන් ගන්නවා. ඒකත් එක්කම ඒක තව දුරටත් ගැඹුරට අරගෙන යන්න. ධාතු මනසිකාරයක් විදිහට ජීවි අජීවි බෙහෙදයකින් තොරව හැමතැනකම මේ පවතින්නේ. දැන් දෙතිස් කුණු කොටාසයම අපිට බෙදන්න පුළුවන්. අපි ගන්න කොටාසයම පටවි ධාතුව අදිමත්ත කොටස් තියෙනවා. මේ ධර්මයන් පටවි ධාතුව අනුව ගියපු තද ගතිය තද ස්වභාවය අනුව ගියපු දෙන. ඊට පස්සේ අර කෙස්ලොම් ඉක්මවා යන මට්ටමට පටවි ධාතුව ප්‍රකට කරගන්න. එතකොට පටවි ධාතුව ප්‍රකට කරගන්නකොට ජීවි අජීවි බෙහෙදයකින් තොරව හැමතැනකම ධාත්වර්තයට ධාතු ස්වභාවයට හිත තියන්න. ඒ ධාත්වර්තයට හිත තියනකොට ඒක ආධ්‍යාත්මික රූපේ සහ බාහිර රූපයට සසඳමින් ධාතු මාත්‍රයක් කියන තැනට හිත තියන්න. එතකොට ඔබට නුවණක් ඇති වෙයි ධාතු මත්තකෝ ධාතු මාත්‍ර වූවක් නිස්සත්ත්වෝ නිජ්ජීවෝ සත්වේකෝ පුද්ගලයෙක් ලෙස ගන්න බැරි තැනක් ශුන්‍යෝ සත්ව පුද්ගල බවින් හිස් වූ තැනක් හැටියට ඔබට එතන නුවණක් ඇති කරගන්න පුළුවන්. එතකොට ඒ නුවණත් එක්ක එක්පමණ කාලයකට දරත සහිත සංකල්පයන්ගෙන් ඒ රූපය අසුරු කරා නම් සතර මහා ධාතු රූපය මතට ඔබ පතිත කළා නම් අම්මා තාත්තා ආදී පුද්ගලයන් ඒ පුද්ගල භාවයෙන් මිදෙන්න පුළුවන්. ඔබ යම් තරමකට වඩනවා නම් ඒ තරමට ආශ්‍රව ධර්මයන් ඔබෙන් ක්ෂය කරගන්න, ක්ෂීණ කරගන්න පුළුවන්කම ලැබේ. ආත්ම සංඥාව ඒ තරමට ක්ෂීණ වෙන්න පටන් ගනී. එතකොට සක්කාය දිට්ඨිය දුරු කරනවා නම් දුරු කරන්න ඔබට පටන් ගන්න ප්‍රධානම කාරණාවක් තමයි ඔය ඉන්න තැන හොලවලා දාන එක. ඒ නිසා එතනට ඔබේ ප්‍රතිපදාව එතනට ඔබේ ඔය මාර්ගය පිළිබඳව ගමන් කරන්න එතනට අදහස් ඇති කරගන්නට අවශ්‍යයි. ඒ හින්දා දැන් කරන්න දෙයක් තියෙනවා ගිහිල්ලා. ඒ කරන්න තියෙන දේ තමයි අපිට මානසිකාරයක් විදිහට පවත්වන්නට තියෙනවා යම් කිසි දෙයක් ඇත්ත පැහැදිලි වෙන විදිහට. ඒ කියන්නේ ඒක බොහොම සුළු දෙයක් වෙන්න පුළුවන්. ඔබ එතනදී විතර්ක කරන්න යන්න එපා. එහෙනම් කෙස් කියලා දෙයක්ත් තියෙනවානේ ලෝකේ. කෙසුත් හම්බ වෙනවනේ ලෝකේ තියෙනවා කියලා. හම්බ වෙනවනේ එහෙනම් ලෝකෙ තුල කියලා එතනදී ඒක විතරක කරන්න යන්න එපා. මෙතනදී මේක බලන්නේ යම්කිසි අර්ථයක් සඳහා. ඒ නුවණ උපදිනකන් ඒක පාවිච්චි කරන්න. ඒ නුවණ උපදව ගන්න ඊට පස්සේ. ඒ නුවණ ඊට පස්සේ භාවිත කරන්න අර තැන දක්වා. ඒකට ඔබට රූපේ පිරිසිදු දකින්න තැනට, රූපේ ඇත්ත දකින්න තැනට යනකම් ක්‍රමක්‍රමයෙන් යන්න පුළුවන්. ඒ විදිහට රූපේ ඇත්ත දකින්න තැනට ඒ විදිහට ඔබ ක්‍රමක්‍රමයෙන් යනකොට ඔබට පුළුවන් ඒහා සමගාවීම ඔබට නාම ධර්මතා ටික ප්‍රත්‍යක්ෂ වෙනවා. රූපය මේ විදිහ අනාත්ම ලක්ෂණයක් නම් එහෙනම් ඒ අනුව නාම ධර්මතා ටික මත නේද ලෝකේ හදලා තියෙන්නේ කියලා. මම ඒකෙදි නාම ධර්මතා ටික 100%ක් හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධ මාත්‍රික ධර්මය හැටියට පිරිසිදු නොදකින්න පුළුවන්. හැබැයි ඒකට අවශ්‍ය පදනම අපිට සකස් කරගන්න මූලිකම අධීර තුල අපි පිළිහිටලා තියෙනවා. ඉස්සෙල්ලම අපිට සිද්ධ වෙන්න ඕනේ නාම රූප පරිච්ඡේදයක්. නාම රූප දෙක වෙන්න දැකීමක් අපිට සිද්ධ වෙන්නට ඕනේ. ඒ හින්දා නාම රූප දෙකෙහි වෙන්න දැකීමට අවශ්‍ය මූලික පදනම තමයි මේ තුලදී සිද්ධ වෙන්නේ. ඔබ උත්සාහවත් විය යුත්තේත් ඔබ කටයුතු කළ යුතු වෙන්නේ ඒ සඳහාමයි. එතකොට අන්න ඒ විදිහට කටයුතු කරනකොට තමයි ඔබට යම් වෙලාවක ධාතු මාත්‍රික වූ රූපය හටගෙන නිරුද්ධ වෙන දෙයක් හැටියට දකින්න පුළුවන් සංස්කාර සමතේකටපත් කරන්න පුළුවන් කියන තැනටපත් වෙන්නේ. දැන් අපි දර්ශනීය සහිතව න්යාවි දැන් අපිට අවශ්‍ය උනේ සංස්කාර සමතයක් දකින්න. සංස්කාර සමතයක් දකින්න අපි ආපු ගමනේදී අපි මේ විදිහට මානසිකාරයේ වර්ධනය කරගෙන ආවා. එතකොට සතර මහා ධාතුව පිරිසිදු දකින්න මට්ටමකට එනකොට
අපිට පේනවා සතර මහා ධාතු රූපය ඇසුරු කරගත් උපාදාය රූපයන්ගේ හටගෙන නිරුද්ධ වෙන බව පේනවා. ඒ හටගෙන නිරුද්ධ වෙන බව පේනකොටම අර ඒ දේ මත හදාගත්ත සංකල්පමය දේවල් සංකල්පමය ලෝකේ පතිත කරන්න තැනක් නැතු වෙනවා. තව විදිහකින් කිව්වොත් මාතෘකාවට අදාළව සංකත අபிසංකත සංස්කාරයන් පිරිසිඳ දැකීම තුළ අபிසංකරණක සංස්කාරයන්හි පැවැත්මක් අපිට හම්බ වෙන්නේ නැති වෙනවා. එතකොට අපි අර දර්ශනයක් කතා කළා නම් ඒ දර්ශනයට අපි ක්‍රමානුකූලව ඇවිල්ලා තියෙනවා. අපි ඉන්න මට්ටමේ ඉඳලා මානසික මට්ටමේ ඉඳලා ක්‍රමානුකූලව අපි ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ විදිහට අපිට ප්‍රතිපදාව පිළිබඳව කතා කරන්නට පුළුවන්. ඔබ අප්‍රමාදීව මේ ධර්ම ප්‍රතිපදාව පූර්ණේ කරගන්නට කියලා ඔබ කාටත් සිහිපත් කරනවා. හොඳයි එහෙනම් කවුරුත් කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා බොහොම වටිනා කුසලයක් හැමදිනම සිද්ධ කරගන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයෝ අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දිනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ සීල කුසලයෝ හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා මේ ස්ථාන අධිග්‍රහිත ආදී සියලු දේවගණ සමූහයාට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම ඔබ සෑම සියලු දෙනා නමින්ම මේ පරලෝකීය සියලුම ඥාතීන් සිහිපත් කරගන්න. ඒ ඥාතීන් දුකක සිටිනන් දුකෙන් අත මිදේවා, සැපක සිටිනන් ඒ සැපතවත් වඩා වර්ධනය කරගනීවා. ඥාතීන්ට අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලයෝ හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී මේ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නට අවවාද අනුශාසනා ලබා දුන්න සම්බෝධි විහාරයේ එංගලන්තේ සම්බෝධි විහාරයේ විහාරාධිකාරී අවසරයි මඩුගල්ලේ මහානාම අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට අපි විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී භව ඇති කරගෙන චිරජීවනයේ ලැබලා ශාසනික බ්‍රහ්මචර්යාව එහෙම් පූර්ණේ කරගෙන උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයෝ හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා ආශිර්වාද කරමු. ඒ වගේම මේ කුසලය මේ විදිහට සිද්ධ කර ගැනීම සඳහා ඒ සහ සම්බන්ධ වන ඔබ සියලු දෙනාටත් කටයුතු සම්පාදනය සඳහා ඒ අවශ්‍ය කටයුතු සූදානම් කරපු සියලු දෙනාටත් අපේ ඩොන් මහත්මයා, ඒ වගේම මధుරිකාම්ම, ඒ වගේම කසුන් මහත්මයා මේ කටයුත්ත සඳහා තාක්ෂණික සහාය පැත්තෙන් ශක්තියක් ලබා දෙන්නේ. අනුරාධ අක්කා ඇතුළු ඒ පවුලේ සියලුම දෙනාට, ඒ වගේම අපේ ආරණ්‍ය සේනාසනයේ සුඛිත පොඩි හාමුදුරන් වහන්සේටත් අපි විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම මේ සියලු කටයුතු සඳහා බොහොම සත්පුරුෂව තමන්ගේ දායකත්වය ලබා දෙන ඒ අපේ ඕස්ට්‍රේලියාවේ ඒ සියලුම කල්යාණ මිත්‍රයින්ට, ඒ සියලුම පින්වත් පිරිසටත් අපි විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ එංගලන්තයේ සිටින ඔබ සෑම සියලු දෙනාටත්, ඕස්ට්‍රේලියාවේ සිටින ඔබ පින්වත් සෑම සියලු දෙනාටමත් අපි නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ සියලු කුසලයෝ හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.